ප්‍රවිෂ්ටයක් ගමු සුබ දවස විශේෂාංගයට. ඉතින් සුබ දවස විශේෂාංගය ගැන කතා කරනකොට මා කැමතියි වෙනද වගේම පොඩ්ඩක් ඔබත් එක්ක මේ ගැන කතා කරන්න. මොකද අපි සඳුදා සිට සිකුරාදා දක්වා පියවර තුළින් සුබ දවස විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙන ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධයෙන් ගෘහ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කතා බහ කරමින් ඔබව දැනුවත් කරන්නට. ඒ නිසාම මේ කාන්තා නියෝජනය ඉතාමත් වැදගත් මේ මාසයේ කාන්තා මාසයක් නිසා. මොකද ජාත්‍යන්තර කාන්තා දිනේ ළඟ වෙන නිසා මාර්තු 8 වෙනිදා බොහොම කාන්තාව උද්‍යෝගයෙන් ඉන්න වෙලාවක අපි හිතුවා අපේ මැදිරියට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරන්න අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනියක් වන ප්‍රසාදනී නර්මදා මහත්මියට අයබෝවන් සුබ උදෑසනක්. අයබෝවන් ලංකා සුබ උදෑසනක්. ඔව්. ඉතින් නර්මදා මහත්මිය ඉන්නවා කියන්නේ ඔබට පුළුවන් අපේ ජන්මපත්‍රය අතර ගන්න. ඔබේ උපන් දිනය, උපන් වෙලාව, උපන් ස්ථානය අපිට නිවැරදිව සඳහන් කරන්න. එතකොට ඔබට පුළුවන් එක කාරණාවක් ගැන විමසන්න දරුවාගේ හෝ ඔබේ අධ්‍යාපනයේ අනාගතයේ විවාහයේ මේ හා සම්බන්ධ ඔබට අහන්නට පුළුවන්. මම අපේ මැදිරියේ දුරකථන අංකය ඔබට සඳහන් කරන්නම්. 0115 299යි 299. නැවතත් මම සඳහන් කරන්නම්. 0115 299යි 299 තමයි අපේ මැදිරියේ දුරකථන අංකය. එතන අපිට කතා කරන්න ඔබේ තියෙන ජ්‍යොතිෂ සම්බන්ධයෙන් ගෘහ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් අපිට එක ගැටලුවක් අපිට විසඳා ගන්නට හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් ඔබතුමියත් එක්ක කතා කරන්නට මට හිතුණා අපි කාන්තාවන් ගැන කතා කරනකොට අපේ කාන්තාවන් හරි සොඳුරුයි නේද? ඒ වගේම තමයි අපි කාන්තාවන් විවිධ අර්ථකථන දීලා කතා කරනවා. හැබැයි සමහරක් වෙලාවට මේ සියලු බර දරන්නයක් විදිහට නිවෙසේ සිටින අපේ කාන්තාව හඳුන්වලා දෙන්නට පුළුවන්. සියලු දුක් ගැහැට ඉවසා ගනිමින්, දරා ගනිමින්, ඒවා තම හිත තුළ හංගා ගනිමින් මේ සියල්ල හැමුවේ බොහොම සිනාමුසු මුහුණේ හැබැයි සමාජයටත් මුහුණ දෙනවා. හැබැයි ජ්‍යොතිර්වේදයේ පැත්තෙන් කතා කරනකොට ඔබතුමිය කියන්නට ඕනි කාරණාවක් කොයි විදිහටද මේ ආදරණීය කත එහෙමත් නැත්නම් මේ සොඳුරු කාන්තාව දකින්නේ. මම හිතන්නේ එතනින්ම අපේ කතා බහ ආරම්භ කරමු. ඔව් විශේෂයෙන් ලංකා කේන්දරයක් පරීක්ෂා කරනකොට මේ කේන්දරයක අන්තර්ගත වන දේ දැන් සාමාන්‍යයෙන් කාන්තාවගේ භූමිකාව ගත්තාම ගොඩාක් සොඳුරුයි ලස්සනයි ලාලිත්‍යයි ඒ ටික පිටිපස්සේ තියෙනවනේ ගොඩාක් තදගතියකුත් රැඩිකල් ගතියකුත් තියෙනවනේ. ඒ එක්කනේ පෞල් ජීවිතයකට යන්නේ ඊට පස්සේ දරුමල්ලොත් එක්ක ජීවිතේ දෙවනි පියවර ආරම්භ කරන්නේ. එතකොට එන පීඩන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ওই ටික ඇති කරගන්නේ අර හිතේ ශක්තිය පෙරටු කරගෙන. එතකොට සාමාන්‍යයෙන් දැන් කුඩා දරුවෙකු කාලේ ගත්තාම පිරිමි දරුවෝ ගෑනු දරුවෝ කියලා වෙනසක් නැහැ. අධ්‍යාපනයට බලපෑම කොහොමත් ඉතින් ඒ ග්‍රහ පිහිටීම් වලින් තීරණ තීන්දුව වෙනවා. අධ්‍යාපනයේ සාර්ථකව ලබන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ අධ්‍යාපන තමන්ගේ අධ්‍යාපන රටාව නිවැරදි පැත්ත හරි විදිහට තෝරගත්තොත් ඒ නිවැරදි පැත්තේ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට තරුණ වයසට ආවට පස්සේ මම මේ විශේෂ සම්දිස්ථාන එකින් එක කතා කරන්නම්. එතකොට ලංකාවට තව ප්‍රශ්න මතක් වෙයි. එතකොට දැන් තරුණ වයසේදී අපි ගොඩාක් දකිනවා පාසල් අධ්‍යාපනය හදාරන වයස සීමාවල් වලදී ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් වලට යොමු වෙනවා. එතකොට අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කාලය තුල එවන් දෙයකට යොමු වීම හරහා අධ්‍යාපන කටයුතු වලට ප්‍රශ්න බාධක එනවා, ගැටලු එනවා. එතනින් එහාට අධ්‍යාපන කටයුතු ගොඩාක් වෙලාවට එන හිටිනවා. සමහරක් කොටස් ඉන්නවා දෙපැත්තම සමබරව කරගන්න අය විරල වශයෙන්. නමුත් බහුතරයක් ප්‍රජාව තුල අපි දකිනවා සමාජයේ දරුවන් තුල විශේෂයෙන් ගැහැණු දරුවන් තුල අර සම්බන්ධතාවය ඕනෑවට වඩා තමන්ගේ පපුව ඇතුළටින්ම තියා ගැනීම හේතු කරගෙන තමන්ගේ එතනින් එහා ලස්සන ජීවිතය හොඳ රැකියාවක් කරන එක නැවත හොඳ විවාහයකට පත්වීම නැත්නම් තමන්ගේ මේ තියෙන දේ යථාර්ථයක් බවට පත් කර ගැනීම කියන නැත්නම් විශ්වවිද්‍යාල සිහිනය මේ ඔක්කොටම තිත තියෙනවා එක දෙයක් මුල් කරගෙන. එතකොට මේ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ කොහොමද? කේන්දරයක් තුලින්. නැත්නම් අපි මේ වගේ දේවල් කොහොමද කේන්දරයකින් දකින්නේ? මම හිතන්නේ මමත් මෙහෙම දෙයක් කතා කරලම නෑ වැඩසටහනකදී ලංකා. එතකොට හොඳ තැනකට එක්කන් ආවේ. එතකොට කේන්දරයක් අපිට පරීක්ෂා කරනකොට හොඳින් දැනගන්න මේක මම හිතන්නේ අධ්‍යාපනයේ හදාරන වයස සහ ඒයින් ඔබට යන තරුණ ප්‍රජාවටත් ගොඩාක් වැදගත් වේවි.
කේන්දරයක සිකුරු ග්‍රහයා 8 වැන්නේ හෝ වැයස්ථානීය වෙච්ච 12 වැන්නේ විශේෂයෙන්ම හිටියොතින් ලංකා ඒක බොහොම ඔය වගේ තැන්වලදී අපිට හොඳ ලකුණක් එකතු කරනවායි කියන එක කියන්න බෑ. 8 වැන්න කියන්නේ අපේ ආයුෂ පෙන්눔 කරන තැන මං කලින් කියලා දීලා තියෙනවා. 12 වැන්න කියන්නේ වැයස්ථානය. එතකොට යම් කිසි කෙනෙකුගේ මේ 8 වැන්නේ හරි 12 වැන්නේ හරි සිකුරු මෙතන තැම්පත් වෙලා හිටියොතින් ඒ පුද්ගලයාට මේක පොදුවේ පිරිමි ළමෙක් වුණත් ඕක ওই විදිහට වෙනවා. ඉතින් අද අපි ප්‍රස්තුත කරගන්නේ මේ කාන්තා ප්‍රජාව නිසා අපි ගැහණු දරුවෝ මුල් කරගෙන කතා කරමුකෝ. එතකොට සිකුරු ඔය වගේ පරිශ්‍රයක පිහිටියොතින් 8 වැන්න හෝ 12 වැන්න පිහිටියොතින් එයාට ප්‍රේම සම්බන්ධතා නිසා හරි මානසික පීඩාවක් ඇති වෙනවා. කෙටි කාලයක් තිබ්බ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. මාස 6ක සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 2-3ක සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. මේක අත්හැර ගන්න බැරුව පුදුමාකාර විදිහට දුක් විඳින ස්වභාවය ඇති වෙනවා මේ සිකුරු මේ වගේ තැන්වල හිටියොතින්. මොකද ඒකට හේතුව ඒ පුද්ගලයා ලංකා අර සියලු දේට වඩා ඒ සම්බන්ධතාවය බොහොම කෙටි කාලයකින් තමන්ගේම කරගන්නවා. ඒක තමන්ගේ හිත ඇතුළෙන්ම තැම්පත් කරගන්නවා. එතකොට අනිත් කෙනා තමන්ට පිටුපෑවයි කියලා අරක හිතෙන් ඇදලා එළියට දාගන්න බැරි ස්වභාවය බලපවත්වනවා. එහෙම වුණාම අන්න එතනදී තමා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගොඩාක් ඕක හානිදායක පාඩුදායක වෙන්නේ. නැත්නම් අර සියලු දේම එපා වෙන්නේ. ඊට පස්සේ තමන්ට තමන්ව වටින්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. තමන් සමහර විට විශේෂ හැකියාවන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ලංකා. සමාජයේ ඉදිරියේදී ලොකු තත්ත්වයකටපත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔබතුමිය ඔහොම කියනකොට ඒ විශේෂ හැකියාවන් තියෙන තැනැත්තියක් වෙන්නට ඕනේ අපිත් එක්ක දුරකථනයෙන් එන්න දෙන්නේ. ආයිබෝවන් සුබෝදෑසන ප්‍රියංකා මහත්මිය. ඔව් ඉතින් කියන්න ඔබේ උපන් දිනය, උපන් වෙලාව, උපන් ස්ථානය. 1969 අප්‍රේල් 22. 1969 අප්‍රේල් 22 නේද? දවල් 1:27ට. 1:27ට මාතර දිස්ත්‍රික්කයේ. හොඳයි. ඔබට කුමන කාරණාවක්ද දැනගන්නට ඕනේ? මට දැනගන්න ඕන මගේ විවාහය සිදු නොවුනේ ඇයි කියලා තමයි දැනගන්න ඕනේ. විවාහය සිදු නොවුනේ ඇයි කියලා. හොඳයි අපි බලමු මොකද නර්මදා මහත්මියට මං හිතන්නේ ඒ ඉතාමත් විශ්වාසයෙන් කියන්නට හැකියාව තියෙවි. ඔබ සූදානම්ද නර්මදා? ලංකා මේ උපන් ප්‍රදේශයේ මාතර නේද? ඔව් මාතර. අපි හමුකෝ කටක ලග්නෙන්ද ඉපදිලා තියෙන්නේ කියලා. කටක ලග්නෙන්ද ඔබ උපන් ලැබුවේ? උපත ලැබුවේ. කටක ලග්නේ. ඔව්. හොඳයි. ඉතින් නර්මදා මහත්මිය මේ පරීක්ෂා කරන තුරු මා නැවතත් ඔබට අපේ මැදිරියේ දුරකථන අංකය සඳහන් කරන්නම් 0115 299 299 අපේ මැදිරියේ දුරකථන අංකය ඔබට පුළුවන් ඔබේ ජන්මපත්‍රය අතට අරගෙන එක් කාරණාවක් පිළිබඳව නර්මදා මහත්මියගෙන් සජීවීව අහලා දැන කියා ගන්නට. හොඳයි. කතා කරනකොට දැන් කේන්දරේ දැන් මේ කේන්දරෙත් අරගෙන මම පොදුවේ කතා කරනවා ලංකා. දැන් මේ කේන්දරේ විවාහය ගැන කතා කරනකොට විවාහයට සෙනසුරුගේ දායකත්වය මොන වගේද කියලා මම මීට කලින් කියලා දීලා තියෙනවා. කොහොමද කියලා කිව්වොත් සෙනසුරු කියන්නේ ලංකා මේ අපිට සැපත සතුට දෙන ග්‍රහයද? නෑ. හැම වෙලේම අපිට කරදර නේද? අපි විද්දෝනවා ප්‍රශ්න ඇති කරන ග්‍රහයා. එතකොට විවාහ ජීවිතයක් කියන්නේ මොකද්ද? බොහොම සතුටින් සමාදානයෙන් තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු निराකරණය කරගනිමින් තමන්ගේ හවුලට කෙනෙක් එක්ක බොහොම දීර්ඝ ගමනක් එකට යන දෙයක් තමයි මේ විවාහය කියලා අර්ථ ගන්නවන්නේ. එතකොට මේ සෙනසුරු හැම වෙලේම මේ විවාහය කියන දේ දිහා බලන්නේ හරීම මේ රෞද්‍ර හැකින්. එතකොට සෙනසුරුගේ යම්කිසි විදිහකට බලපෑමක් හරි ලංකා හත්වැන්නට අයිතිකාරකත්වය හරි හත්වැන්න දැකීමක් හරි වෙනවා නම් එයාගේ විවාහ ජීවිතයට ගොඩක් වෙලාවට වැටකඩලු බාධක නැත්නම් සමහර විට කෙරෙන්නම ගිහලා නොකරෙන ස්වභාවය එහෙම නැත්නම් තමන්ගේ හිතට එන්නෙම නැහැ විවාහයක් වෙන්න නැත්නම් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න කෙනෙකුට ආදරය කරන්න ඕනේ කියන සිතුවිල්ල දැනෙන්නේ නැහැ. එන්නේ නැහැ. ඊට එහා එයාගේ තියෙන සමහර විට ලෝකෝත්තර ඇවතුම් පැවතුම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තමන්ගේ රැකියාව පිළිබඳ ඕනෑමට වඩා කැපවීමක් වෙන්න පුළුවන්. මේ උසස් අධ්‍යාපනයකට යොමු වෙන්නට නේද? තමන් තුළ ඒ අර වෙන පැති බලවත්. ඒකට අධ්‍යාපනයේ බලවත් රැකියාව බලවත් එහෙම වුණාම
ඒ පැතිවලින් ලැබීම තියෙනවා. එතකොට මේ කේන්දරෙත් මේ පරීක්ෂා කරන කේන්දරෙත් මේ 7 වැන්නට අයිතිකාරයා වෙලා ඉන්නවා සෙනසුරු. එතකොට ඔන්න ඔය මම කියපු කාල රාමුවට මම කියපු කරුණු කාරණා ටිකට යටත් වෙනවා 7 වැන්නේ සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවනම්. ඒක තමයි මෙච්චර කාලයකට විවාහය පසුගාමී වෙලා තියෙන්නේ. එතකොට උප්පත්තියම විවාහය අනවශ්‍ය විදිහට ප්‍රමාද කරනවා කෙරෙන්නේ නැතිම තත්වයට පත් කරනවා කියන මූල ධර්මයත් එක්ක තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබ අවුරුදු 25 විතර දැන් මේ කේන්දරේ පරීක්ෂා කරා නම් ඔබට නිසි උපදෙස් ලැබෙන්නට ඕනේ. විවාහය අනවශ්‍ය විදිහට ප්‍රමාද වෙනවා. ඒ වගේම සිකුරුගේ කාල වකවානුවක්. ඒ කියන්නේ හොඳ කාලයක් කේන්දරේ බලලා ලාබාල වයසේදී හොඳ කාලයක් ගත වෙන අවස්ථාවක් කේන්දරේදී බලලා ඕනෑමට වඩා අරව මේව පස්සේ යන්නේ නැතුව විවාහයක් සිද්ධ කළ යුතුයි කියන තැනට එන්න ඕනේ. මේ වගේ දෝෂ තියෙනවා නම්. එතකොට අපි කේන්දරයක් බලන එකේ ආනිසංසය මොකක්ද? ඒකේ ඇයි කේන්දරයක් බලන්නේ කියන තැනට මං එනවා. ඒ හින්දා හැම වෙලාවකම කේන්දරයක් බලන්නේ අපේ ජීවිතේ අපි යනවා නම් පොඩ්ඩක් හරි වැරදි මාර්ගයක ඒක හරි පැත්තට ගන්න. අපේ ජීවිතේට පොඩි අඳුරු වලාකුළක් එනවා නම් අපි ඒකෙන් මිදිලා ආලෝකයේ පැත්තට යන්නට අයෝනි කරන්නේ. මොකද ජ්‍යොතිෂය කියන්නේ ලංකා ආලෝකම අඳුරෙන් අපි ආලෝකයට රැගෙන යන්නම්. එතකොට ඒ දේ ඇති කරගන්න නම් කේන්දරේ විවාහයක් වෙන්න නෑ. එහෙනම් ඉතින් තනියෙන් තමයි ඉන්න වෙන්නේ. එහෙනම් මං ඉස්සරහට ඉතින් පිළිවෙලක් කරගන්න එපා. තනියෙන් ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් හදාගන්න එපා. හැබැයි දැන් ඔබ තුමිය ඔය කාරණාව කියනකොට මොකද මේක අපිට පොදුවේ කතා කරන්නට පුළුවන් මේ මෙතුමියගේ මේ තියෙන ප්‍රියංකා මහත්මියගේ තියෙන ජන්මපත්‍රය අනුව මොකද අපි අද කාන්තාවන් ගැන කතා කරන නිසා වෙනම දැන් මෙවැනි විවාහයකට බාධාවක් සිද්ධ වෙනවා නම් දැන් අපි කියන්නේ හතේ කොටුවෙන් කියන්නේ විවාහයනේ ඕනෑම කෙනෙක්ගේ දැන් එතන සෙනසුරු ඉන්නවා නම් හැබැයි ඒ කාන්තාවට හෝ පුරුෂයාට උනත් වෙන්නට පුළුවන් නේද? එතකොට විවාහයක් සිද්ධ වෙන්නේ නැද්ද? මොකද්ද මේකට බාධා කරන්නේ? ඒක අපිට නැවතත් හරි ගස්සා ගන්නට හැකියාවක් නැද්ද? ඔව් ඒක තමයි ලංකා දැන් ඔය වගේ පිහිටීමක් තියෙනකොට කාරණා දෙකක් ඇති වෙනවා. එක්ක විවාහයට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ තරුණ වයසේදී. ඒ කියන්නේ අපි හිතමු විවාහය පිළිබඳ හිතනවා 25 නේ. ඕක ඉතින් සාමාන්‍යයෙන් පටන් ගන්න 20 දිත් නැතුව නෙමෙයි. 25 ඉඳලා ඉතින් 30 35 කාල සීමාව දක්වා විවාහයක් කරන තැනටම උනන්දු වෙනවනේ. හොයනවා බලනවා සමාජයට දෙමව්පියෝ ගෙන්නනවා ඒවා බලනවා. ඉතින් එහෙම තියෙනවනේ. එතකොට අන්න එතනදී අපිට එන දේවල් පිළිබඳව මම කියන්නේ ඕනෑවට වඩා අඩුපාඩු හොයන්න යන්නේ නැතුව දැන් මේ වගේ පිහිටීම් තියෙනකොට තියෙන දෙයක් තමයි හරියට අර ඒ අකුරේ ඉඳලා ඉසඩ අකුර දක්වා තියෙනවා වගේ හරියට පුංචි පුංචි දේවල් පස්සේ හොයා ගිහිල්ලා අඩුපාඩු දකින්න ඇහැක් තමයි ওই වයසේදී තියෙන්නේ. ඇයි ඒ වයසේදී Taman ලස්සනයි හරි ශක්තිමත් තමන්ගේ පෙනුම මුල් කරගෙන ගොඩක් තමන් තුල හරි අභිමානයක් ගොඩ නැගෙනවා. එතකොට තමන්ගේ අධ්‍යාපනය ගැන ගොඩක් හිතනවා මේ වගේ දේවල් හින්දා තමන් තුල තියෙන අභිමානය හින්දා තමන්ගේ අර විවාහ යෝජනාවට එන පුද්ගලයාගේ අඩුපාඩුම දකිනවා. එතකොට ඒ අඩුපාඩු දැකලා එකින් එක මේක එපා අරයා කතා කරන විදිය හරි නෑ මෙයා බලන විදිය හරි නෑ අරයට මම එක කතා කරගෙන ඉනකොට ගොඩක් කෝල්ස් ආව ෆෝන් එකට. එතකොට මෙන්න මේ වගේ හේතු නිසා අර වැදගත් යෝජනා බැහැර කරනවා. එහෙම බැහැර කර යනකොට ලංකා දන්නේම නෑ අවුරුදු 40 කිට්ටු වෙලා. එතකොට අන්න ඒ වගේ සිද්ධාන්ත දැක්කහම කේන්දරේ අපි ඔළුවට දෙනවා. අපි ඒ කෙනාට කියනවා මෙන්න මේ වගේ වාතාවරණයක ඉදිරියට එනවා. මේ වගේ වාතාවරණයක් එනවා. ඒ නිසා ඔබ ඔබේ අඩුපාඩු සකසා ගන්නට ඕනි. මොකක්ද අඩුපාඩුව? මේ වගේ පිහිටීමක් තියෙනකොට ඕනෑවට වඩා හොයන්න බලන්න යන්න හොඳ නෑ. තමන්ගේ ග්‍රහ දෝෂයට පිළියම් කරගෙන එතනින් එහාට විවාහය සාර්ථක කරගන්න නැත්නම් සාර්ථක විවාහයකට අවතීර්ණ වෙන්නට උනන්දු වෙන්න ඕනි. මොකද විවාහ වෙනවයි කියලා 100% හොඳ ඈ නැහැ කොහෙවත්. ඒ කියන්නේ එහෙනම් තමන්ගේම කේන්දරේ තියෙන තව කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ ඒ උපදේශය ලංකාවේ හැම කෙනෙකුටම දෙනවා ඔය වගේ පිහිටීම් දැක්කම පොදුවේ. හොඳයි. ඉතින් පුංචි අඩුපාඩුකම් දකින්න නැතුව බොහොම යහපත්ව අපි අපේ විවාහ ජීවිතයට යොමු කියන කාරණාව විශේෂයෙන්ම අපි කාන්තාවන්ට මතක් කරමු. මොකද මටත් මතකයි මෙතුමිය මෙහෙම කියනකොට මා දන්නා කියන සොහේරියෙකුත් හිටිය අපේ වැඩිමහල් සොහේරියක් මේ මනමාල මහත්තයා බලන්න ආවට පස්සේ මේ සපත්තුව චුට්ටක් ලොකුයි කියලා දාගෙන ආවිල්ලා තියෙනවා. ෂර්ට් එක පොඩ්ඩක් පොඩි වෙලා කියලා ඒ අනිත් හැමදේම සම්පූර්ණයි. අර පුංචි අඩුපාඩු නිසා මේ සියල්ලටම බෑ කියලා අද අවිවාහකව ජීවත් වෙනවා වැඩිහිටි කාන්තාවක් වෙලා. ඉතින් එතකොට අර දෙමාපියන් සහෝදරයන් නැති වූ තැන මේ එවැනි කාන්තාවන් අසරණ වෙනවා. ඉතින් අපි කාන්තාවන් විදිහට මේ පුංචි අඩුපාඩු අපිට හදා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම කියනකොට උදයන්ති මහත්මිය දුරකථනයෙන් අපිත් එක්ක රැඳෙනවා දරුවගේ ජන්මපත්‍රය පරීක්ෂා කර බලන්නට. ආයිබෝවන් සුබ උදෑසනක් ඔබට. ඔව් ඉතින්
ඉතින් කියන්නේ දුවගේ උපන්දිනේ 97 1997 ආ මැයි මාසේ 9 වෙනිදා. 1:42 උදේද උදේ පාන්දරද නැත්නම් හවසද? දහවල් 1:42ට. හොඳයි. එතකොට උපන් ස්ථානය කොළඹ. ආ. එතකොට දරුවාගේ අනාගතය තමයි ඔබට දැනගන්නට ඕනේ නේද? ඔව් අපේ විවාහේ කොයි කාලෙක දිවේද රැකියාවක් හරියයිද කියලා තමයි මට දැනගන්න ඕනේ. අපි බලමු එහෙනම් කොයි කාලේ මේ දේවල් හරියයිද කියලා නේද? හොඳයි. දැන් නර්මදා මහත්මිය ඔව් ලංකා මම පරීක්ෂා කරමින් ඉන්නේ මට පෙන්නවා දැන් ලග්නය නම් සිංහ කියලා. අපි ඒක තහවුරු කරගමු මම දසාව නිරීක්ෂණය කරනකම්. ඔව් සිංහ ලග්නය. හා හොඳයි. සිංහ ලග්නයෙන් තමයි උපත ලැබලා තියෙන්නේ. උදයන්ති මහත්මියගේ දරුවා. හොඳයි අපි බලමු කොයි විදිහටද අනාගතේ සුබ වෙන්නේ කියලා. ඔව් සාමාන්‍යයෙන් ලංකා කේන්දරයක් පරීක්ෂා කරනකොට අපිට අර බැලූ සැනින් භව කේන්දරයට අනුව බැලූ සැනින් කියන්න පුළුවන් ප්‍රමාද වෙලා විවාහයක් කරන තත්ත්වයක්ද තියෙන්නේ ඉක්මනින් විවාහයක් කරන තත්ත්වයක්ද කියලා. ගොඩක් වෙලාවට කෙනෙකුගේ කේන්දරයක කුජ ලග්නගත වෙලා ඉන්නවනම් කුජ 1 2 4 7 8 12 පරිශ්‍රවල ඉන්නවනම් ලංකා මොකද වෙන්නේ විවාහය ටිකක් කල් අදිනවා. මොකද ඒ අයට එක්ක අධ්‍යාපනය නිරත වෙන්න ඕනේ නැත්නම් තමන් විසින් රැකියාවක් කරලා තමන් විසින් සියලු දේ ගොඩනගාගෙන විවාහයට යන පිරිසකුත් ඉන්නවා. අන්න ඒ වගේ කුමන හෝ හේතු සාධක මුල් කරගෙන විවාහය ප්‍රමාද කරගන්නා තවත් පිරිසක් මේගොල්ලෝ. අර්ථන සෙනසුරුගෙන් බලපෑමක් නිසා මෙතන මේ බලපෑම ඇවිල්ලා තින්නේ කුජගෙන්. එතකොට කුජ ලග්නගත වෙලා ඉන්නවා මේ කේන්දර සටහනෙත්. එතකොට විවාහය ප්‍රමාද වීමක් ඇත්තටම තියෙනවයි කියන එක මේ අම්මට කියන්නට ඕනේ. එතකොට සිකුරුගේ කාලයක් එනවා මෙයාට. සිකුරු බොහොම හොඳට කේන්දරේ ඉන්නවා. සිකුරුගේ කාලවකවානුවක් එනවා 2028 වගේ විවාහය කරාට කමන්න. හැබැයි මේ කේන්දරයක් පරීක්ෂා කරද්දී පොදුවේ කතා කරනකොට විවාහයකට හොඳ කාලය බලනවා නම් කේන්දරේ බලවත් වෙලා ඉන්න යහපත් ග්‍රහයෙක්. මෙතන සිකුරුම ඕනේ නැහැ. දැන් බ්‍රහස්පති හොඳ වෙලා ඉන්නවා නම් බ්‍රහස්පති බලවත් වෙලා ඉන්නවා නම් ඒ බ්‍රහස්පතිගේ කාලයේදී තමන් ඉහළින් ඔසවා තබන කාලයක් කරනවා. එතකොට ඒ වගේ කාලයක විවාහයකට උනන්දු වුණොත් තමන්ට වඩා ඉහළ ස්ථාවරයක ඉන්න සහකාරයෙක් හම්බෙන්න පුළුවන්. තමන්ට වඩා පහළ මට්ටමේ සහකාරයෙක් නෙමෙයි. තමන්ට වඩා ටිකක් ඉහළින් ඉන්න තමන්ගේ වැඩ කටයුතු වලට යම්කිසි සහනයක් උදව්වක් ඇති කරන්න ඌ කෙනෙක් වෙන්නට පුළුවන්. එතකොට අන්නේ වගේ හොඳ කාලයකදී තමයි ලංකා හොඳ අය අපේ ආශ්‍රයයට පවා ලැබෙන්නේ. අපිට නරක කාලයක් ගත වෙනවා නම් අපේ ආශ්‍රයයට පවා ලැබෙන්නේ අපිව මානසිකව පීඩනයටපත් කරන, අපිට යම්කිසි බලපෑමක් එල්ල කරන, අපිට අපේ දියුණුවට බාධාවක් ඇති කරන, අපේ මොනවා හරි ගණ්ඩ උත්සාහ කරන අන්න ඒ වගේ අය. නමුත් ග්‍රහචාරය හොඳ වෙලාවක තමයි හොඳ දෙයකට අපි අත්පොත් තියන්නට ඕනේ. එතකොට දැන් මේ අම්මටත් අනිත් අම්මලටත් පොදුවේ කියන්න තියෙන්නේ දරුවෙකුගේ කේන්දරයට විවාහයක් පිළිබඳව උනන්දු වෙනකොට ඒ කේන්දර සටහනේ දසාව අනුපිළිවෙල හොඳට ඔළුවට ගන්න. ඒ දසාවේදී සිකුරු පස්සෙම එලවන්න එපා. Tamanට බුද හොඳ වෙන්න පුළුවන් බ්‍රහස්පති චන්ද්‍රය මේ හොඳ ග්‍රහයෙකුගේ කාලවකවානුවකදී දරුවට ගැලපෙන විවාහ මංගල යෝග කටයුත්තක් පිළිබඳව උනන්දු වෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ලංකා ඒ කාල සීමාවේදී Tamanට අදාළ හොඳ දෙයක් කරගැනීමේ හැකියාව ඇති වෙනවා. හොඳයි. ඉතින් මේ කාරණා ගැනත් සැලකිලිමත් වන්න මේ ග්‍රහචාරයේ තියෙන අය අපි පොදුවේ මේ ගැන කතා කරේ. හොඳයි නැවතත් අපේ මාතෘකාවට යමු වෙනවා නම් මම හිතන්නේ හැබැයි අපිට තව විනාඩි 5ක වගේ පුංචි කාලයක් තියෙන්නේ. අපි කාන්තාවන් ගැන කතා කරමින් හිටියේ මේ අපි පොඩ්ඩක් අපේ කාන්තාවන් ගැන කතා කරනකොට අපි දන්නවා අපේ රටේ සංවර්ධනයට කාන්තාවන් බොහෝ විට ඉවහල් වෙනවා. ප්‍රධාන දායකත්වයක් ලබා දෙනවා. මොකද තේ දළු නෙලන කත අපේ රටේ සංවර්ධනයට වගේම තමයි ජුකි මැෂින් ඔපරේට් කරන ජුකි මැෂින් වල ඉන්න අපේ තරුණ කාන්තාවන්ගේ මුළු ජීවිත කාලෙම ඒ වෙනුවෙන් වැය වෙනවා. ඒ වගේම තමයි මැද පෙරදිග ගිහිල්ලා සේවය කරන අපේ කාන්තාවන් අපේ රටේ සංවර්ධනයට ඉවහල් වෙනවා. ඉතින් මෙවැනි දක්ෂ ඒ වගේම තමයි අර අපි කියන්නේ හරි රැඩිකල් අර කතා කරනවා කෙලින් කියන දේ කියනවා. හැබැයි හරි බුද්ධිමත් සමහරක් තැන්වලදී මේ කොච්චර කාන්තාවන් අභිභව පිරිමිය අභිභා යනවා කියලා කිව්වත් දුක් වෙන කනගාටු වෙන අවස්ථාවන් තියෙනවා. කාන්තාවන් ගැන පොදුවේ කතා කළොත් අවසාන වශයෙන් කොයි විදිහටද මේ ජනපත්‍රය තුළින් කාන්තාවන් අපි හඳුනාගන්නේ සහ කාන්තාවන්ට යම් කිසි තැන් අතහැරෙනවා නම් විවාහය හෝ වේවා රැකියාව හෝ වේවා නැත්නම් තමන් අතර තියෙන සහසම්බන්ධතාව හේවා කොයි විදිහටද සකසා ගන්න?
මෙහෙමයි ලංකා දැන් අපි හිතමුකෝ විදේශගත වීමක් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කෙනෙක්. එතකොට හැම වෙලාවකම බලන්න ඕනේ මේ Tamanට තියෙන ග්‍රහ තත්ත්වය තුල ඒ වගේ දෙයක් Tamanට ලියවිලා තියෙනවද කියලා. එතකොට Tamanගේ ග්‍රහ තත්ත්වය තුල විදේශගත වීම සහ විදේශයකින් ලැබීම් පෙන්눔 කරනවා නම් ඒ උදවිය විදේශගත වුණාට කමක් නැහැ. නමුත් නොයෙකුත් ඛේදජනක සිද්ධි අපි අහනවනේ විදේශගත වෙලා යම් ප්‍රශ්න වලට මුහුණ දීලා හපව් ලංකාවට එනවා Tamanගේ ගිය අරමුණු සාර්ථක කරගන්නේ නැතුව. එතකොට එහෙම වගේ අවස්ථාවල් වලට ගොඩාක් වෙලාට මුහුණ දෙන්නේ ලංකාර විදේශ විනිමය අතපත ගෑමේ පිහිටීමක් Tamanට නැති වුණාම. Tamanගේ කේන්දරය තුල විදේශයන් වල ලැබීමක් නැත්නම් විදේශයක කියලා සාර්ථක වීමක් නැති වුණාම ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙනවා. එතකොට රටේ දැන් ඔබ සඳහන් කරන්නේ ප්‍රශ්නය මූලාරම්භයේ සඳහන් කරද්දී විවිධ ශාස්ත්‍රයන් වල විවිධ ආකාරයට කටයුතු කරන අය ඉන්නවා. ගොඩාක් වෙලාවට තරුණ දරුවන් පිළිබඳව මේ ඒගොල්ලන් නියම ශාස්ත්‍රවලට යොමු කරනකොට තමන්ගේ අම්මලා දැනගන්න ඕනි කේන්දර බලද්දී මෙයාට අනාගතයේට මොන වගේ පැත්තක්ද සුදුසු සුබදායක වෙන්නේ. දැන් ඉංජිනේරු ශාස්ත්‍රයේ සමහර විට කෙනෙකුට බොහොම බලවත් පිහිටීමක් තියෙන්න පුළුවන් ඉදිරියට යන්න සාර්ථක වෙන්න. එතකොට එහෙම කෙනෙකුගේ කේන්දරය එහෙම තියෙද්දි Tamanට පාරම්පරිකව පරම්පරාවෙන් එන ව්‍යාපාරයක් ඒ දරුවගේ කර මතට පැටවුවට එතන සාර්ථකත්වයක් එන්නේ නැහනේ. ඉතින් ওই වගේ විවිධාකාර පැති තියෙනවා ලංකා. ඕවා පිළිබඳව බොහොම සියුම් ආකාරයට පරීක්ෂා කරන්න ඕනේ. ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. මම අවසානයේට කියනවා හැම දෙයක්ම දැනුවත් වීම තුලින් කරන්න කේන්දරයේ තියෙන දේවල් ග්‍රහණය කරගන්න ඕලුවට ඒ අනුව තමන්ගේ මාර්ගයේ හැඩතල නිර්මාණය කරගන්නට කියලා. හොඳයි. ඉතින් මේ කාරණා අපි බොහොම කෙටියෙන් කතා කරේ අපිට සුබ දවස විශේෂාංගයට ලැබුණා වූ කාලය තුලින්. ඉතින් කාන්තාවන් ගැන තව කොච්චරක් නම් කතා කරන්නට තියෙනවද ආදරණීය ඔබ ගැන. ඉතින් ඉදිරියේ ප්‍රසාදනී නර්මදා මහත්මයාත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ හා සම්බන්ධව කතා කරන්නට. ඔබට ගැටලු කාරණා තියෙනවා නම් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න මෙතුමිය එන දාට මේ ගැන සාකච්ඡා කරන්නට ඔබට සජීවීව අවස්ථාව තියෙනවා ඔබේ ජන්මපත්‍රය අනුව. ඉතින් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් එතෙක් ඔබට නර්මදා මහත්මියගේ දුරකථන අංකය සඳහන් කරන්න. ඔබට පුළුවන් අහලා කියලා දැනගෙන ඔබේ ජීවිතේ සුබවාදීව දකින්න සහ සුබවාදීව පිළියෙල කරගන්න අර පුංචි අඩුපාඩු හොයන්නේ දකින්නේ නැතුව. තවත් සාර්ථක කාන්තාවක් වෙන්නට පුළුවන් ලෝකයේ දිනන්නටත් හැකියාව තියෙවි. නර්මදා මහත්මියගේ දුරකථන අංකය තමයි 0712 151 424. නැවතත් මම සඳහන් කරන්නම් 0712 151 424. ඉතින් මේ අග අංකය පොඩ්ඩක් ලියා ගන්න අපහසුයි එක වගේ අංක කියලා කියන නිසා මම කියන අග අංකය තමයි 424. ඉතින් මේ දුරකථන අංකයට කතා කළා ඔබට පුළුවන් ඔබේ තියෙන ජ්‍යොතිෂ ගැටලු निराකරණය කර ගන්නට. ඉතින් එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට බලාපොරොත්තු වෙන අනාගතයේදී ඉදිරි දවස්වලත් පින්විල තුලින් මේ හා සම්බන්ධව කතා කරන්න. ඉතින් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දිනයක් වෙන ඒ වගේම මම ඊටමත් දක්ෂයි අපේ තුළ නර්මදා ප්‍රසාදිනී නර්මදා මහත්මියට සුබ දවසක් වේවා. ඒ වගේම ආයුබෝවන් කියලා සමුදෙනවා. ඔබටත් සුබ දවසක් ලංකා ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.